නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ කප්ප කෝටිහිපි අප්පමෙයං කාලං කරොන්තු අති දුක්ඛරානි khedං ගතෝ ලෝකහිතාය නාථෝ නමෝ මහා කරුණිකස්ස තස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ තුන් ලෝකවාසී සියලුම සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් පිහිටුවා වදාරන්ට යෙදුන මිහි මහා කරුණා ශාසනය තුල ඒ ශාසන දායාදේ බලාපොරොත්තුවෙන් තමන්ගේ ජීවිතය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දෙපා මුල තබා සම්බුද්ධ පූජාවක් ලෙස පූජා කරන ලද ඔබ සියලු දෙනාම යෝගාවචර පින්වත් පිරිස වශයෙන් තමන්ගේ ඒ ජීවිතයේ ශ්‍රාවකයෙකු ලෙස බලාපොරොත්තු වන ඒ තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම උදෙසා සීලාදී ප්‍රතිපත්ති ගුණධර්මයන් තුළ පිහිටා වාසය කරන අතරතුරදී ඒ ශාසන දායාදේ තුළ ඔබ සියලු දෙනාටම ලබා ගන්නට පුළුවන් උත්තරීතර ආධ්‍යාත්මික තත්වයන් පිළිබඳව විස්තර කරමින් අනුශාසනා පෙළක් අප පවත්වන්නට බලාපොරොත්තු වුණා. ඒ අනුශාසනා පෙළට අදාළව අප මේ මොහොතේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සමත භාවනාව පිළිබඳව. මේට කලින් භාවනා පූර්ව කෘත්‍ය පිළිබඳව අපි පින්වතුන්ට අනුශාසනා කරන්නට යෙදුණා. ඒ භාවනා පූර්ව කෘත්‍යයෙන් අනතුරුව යෝගාවචරයෙකු විසින් තම තමන්ගේ ආධ්‍යාත්මය ගවේෂණය කිරීම උදෙසා ඒ වගේම තමන්ගේ කෙලෙසුන් නිමා ගැනීම උදෙසා කෙලෙස් මාරයා පරාජය කිරීම උදෙසා තමන්ගේම උත්සාහයෙන් කළ යුතු භාවනා ක්‍රම පිළිබඳව මේ අනුශාසනා පෙළෙහිදී අපි විස්තර කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ මේ සමත භාවනාව බොහෝමයක් තැන්වලදී වර්ණනා කරලා තියෙනවා. අපි අද මේ සමතය ගැන කතා කරන්නේ සමතයේ හර පද්ධතීන් පිළිබඳව නොවේ. ඒ සමතයේ පිළිබඳ හර පද්ධතීන් විස්තර කෙරෙන ඕනෑතරම් දේශනාවන් මේ පින්වතුන්ලා ශ්‍රවණය කරන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. අද අපි උත්සාහ කරන්නේ මේ සමත භාවනාව නිවනට උපකාරී වන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳ පැහැදිලි කර ගන්නට. විශේෂම කාරණාව තමයි පින්වතුනි, රහතන් වහන්සේලා කොට්ඨාස දෙදෙනෙක් වැඩ වාසය කරනවා. ඒ තමයි උබතෝ භාග විමුක්ත සහ පඤ්ඤා විමුක්ත කියන මහරහතන් වහන්සේලා. යම්කිසි මහරහතන් වහන්සේ නම තමන්ගේ අරිහත් ඵලය සාක්ෂාත් කිරීමට
ශුද්ධ විපස්සනාව පමණක් යොදාගෙන එයින් ඉපදුනා වූ සමාධියෙන් තම තමන් වහන්සේගේ සංස්කාරයන් සම්මර්ෂණය කොට අරිහත් ඵලය සාක්ෂාත් කළාද අන්න ඒ විදර්ශනා පූර්වාංගම සමතය හරහා භාවනාව දියුණු කොට නිවන් අවබෝධ කරගත් උතුමන් වහන්සේට පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ කියලා සඳහන් කරනවා. යම්කිසි පැවිදි ජීවිතයට පත්වෙච්ච උතුමෙක් සමතය ධ්‍යාන ආදිය වශී කරගෙන දියුණු කරගෙන රූපාවචර අරූපාවචර සමාපත්තීන් දියුණු කරගෙන එයින් යම් ඕනෑම ධ්‍යාන සමාධියක් තුල පවතින නාම රූප ධර්මයන් සම්මර්ෂණය කිරීමෙන් හෝ ඒ විදර්ශනාවට පූර්වාංගමව උපන් සමත සමාධියෙන් දීර්ඝ විපස්සනාවට පැමිණිලා ඒ විපස්සනා මාර්ගය දියුණු කරලා යෝගනද්ධ ක්‍රමයෙන් තමන්ට නීවරණ පහළ වෙනකොට ඒ තමන් තුළ පවතිනා වූ සමත සමාධියෙන් ඒ නීවරණ විස්කම්බණය කොට භාවනාව විපස්සනා භාවනාව දියුණු කරගෙන ගිහිල්ලා අරිහත් ඵලය සාක්ෂාත් කරනවාද අන්න ඒ රූපාවචර අරූපාවචර කියන ධ්‍යාන සියල්ලෙන්ම අත්මිදුණු ඒ යථා ස්වභාවයේ දැකපු උතුමන් වහන්සේට උබතෝ භාග විමුක්ත මහරහතන් වහන්සේ කියලා සඳහන් කරනවා. දැන් මේ සමත භාවනාව කියන එක අවශ්‍ය කරන්නේ යම් කිසි කෙනෙකු උබතෝ භාග විමුක්ත මහරහත් පදවිය වෙතට යනවා. සමහරක් විට පින්වත් යෝගාවචර ඔබ සැමට හිතෙන්න පුළුවන් හැම වෙලේම විදර්ශනාව පිළිබඳවම වර්ණනා කරන මේ ස්වාමින් වහන්සේ ඇයි අද දවසේ මේ සමතය ගැන කතා කරන්න කියලා. පින්නතුනි ඔය ඇත්තන්ටත් මේ සමතය අවශ්‍ය කරන මොහොතවල් තියෙනවා. අපි සමතය ගැන කතා කරන්නේ අන්ධයෙක් ඇතෙක් අල්ලල බලලා කන අල්ලල බලනකොට ඇතානිකන් කුල්ල වගේ කකුල් අල්ලල බලනකොට ඇතානිකන් වංගෙඩිය වගේ යනාදී වශයෙන් කිසිම දෙයක් නොදැක නෙමෙයි. ගුරුවරුන් සමග කාලාන්තරයක් තිස්සේ ජීවිත පූජාවෙන් වනගතව ඒ අදාළ ගුණපුරීමේ කටයුතු සිද්ධ කරලා ඒ අත්දැකීම් සම්භාරයත් සහිතවයි. ගුරුවරුන්ගෙන් ප්‍රශංසා ලැබීම භාවනා කරන යෝගාවචරයෙකුට තමන්ගේ භාවනාව අති ශීඝ්‍ර ලෙස දියුණු කරගෙන යාමට අවශ්‍ය කරන ආත්ම ශක්තිය වැඩි වීම පිණිස හේතුවක් වෙනවා. සමහර ඇත්තෝ ඉන්නවා අවුරුදු 10ක් 12ක් තිස්සේ භාවනා කළත් උපචාර සමාධියකටවත් පැමිණෙන්න බැරි. සමහර ඇත්තෝ ඉන්නවා ජීවිත කාලය පුරාම භාවනා කරත් අඩුම උපචාර සමාධියකටවත් පැමිණෙන්න බැරි. ඒ පුද්ගලයාගේ තියෙන ඉන්ද්‍රිය ධර්මයන් නිසාමයි පින්නතුනි ඒ විදිහේ ප්‍රමාද වීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ ධර්මයේවත් අනුශාසනාවේවත් කමඨහන් වලවත් ගුරුවරුන්ගේවත් අඩුපාඩුවක් නිසා නොවේ. අද මේ මොහොතේදී අපි සමතය කෙරෙහි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වුණේ මේ බොහෝමයක් දෙනාට මේ සමතය වැඩිම කියන කාරණාවේ
සැබෑ අර්ථය වැටහිලා නැති නිසා අපිට පේනවා ඒ කාරණාව එහෙමයි කියලා. ඉතින් යම් කිසි කෙනෙකු බොහොමයක් වෙලාවට අද සමත භාවනාව සිද්ධ කරනවා නම් එයත් ඒ සමත භාවනාව සිද්ධ කරන්නේ තමන්ගේ සිත නීවරණ වලින් යටපත් කරවා ගැනීමට පමණයි. නිවන මූලික කරගෙන ඒ භාවනා සිද්ධ කරන පිරිස සාපේක්ෂව අඩු තත්වයක දකින්ට තියෙනවා. ඒ වගේම තමයි තම තමන්ගේ ලෞකික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මේ භාවනාදීන් යම් ආශිර්වාදයක් තමන්ට ලැබී කියන විශ්වාසයෙන් භාවනා කරන පිරිසුත් මේ ලෝකේ වර්තමානයේ සිටිනවා. පින්වතුනි, මේ දෙකටම නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල භාවනාව අනුශාසනා කරලා තියෙන්නේ. විමුක්තිය වෙනුවෙන්, නිවන වෙනුවෙන් කියන එක මතක තබා ගත යුතුයි. භාවනාව නිසා ඇතිවෙන චිත්ත ඒකාග්‍රතාවයෙන් තමන්ගේ ලෞකික කටයුතු වලදී අධ්‍යාපන කටයුතු වේවා යම් කිසි මොහොතක නීවරණ විස්කම්බණයව පවතිද්දී රාග දේශ මෝහාදී කෙලෙස් අධිකතර ලෙස පීඩාකාරී ලෙස මතු නොවීම නිසා ඒ ලෞකික ජීවිතය ගත කරන පින්වතුන්ට යම් සුවතාවයක් භාවනාව නිසා දැනෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි, ඔබ ඒ සුවය බලාපොරොත්තුවෙන් භාවනා කරනවා නම් ඔබ සිර වෙලා තියෙන්නේ සැපයට කියලා මතක තියාගන්නත් ඕනේ. සැප වේදනාවේ ඇලීම වගේම දුක්ඛ වේදනාවේ ගැටීම වගේම මධ්‍යස්ථ උපේක්ෂා වේදනාවේ රැවටීම කියන කාරණාවත් පින්නතුල්ලාට අමතක නැතයි අපි සිතනවා බුදුරජාණන් වහන්සේ වදාරා ඇති බව. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකු භාවනා ගුණයක් දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ මූලික අරමුණ ඒකායන අරමුණක් බවට පත් කර ගන්න ඕනේ. ඒ ඒකායන අරමුණ නම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. තමන් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර රිද්ධිපාද අරහත්වයේ කෙරෙහි පිහිටුවා ගත්තොත් පමණක් තමන්ට පින්නතුනි බොහොම වීරයෙන් භාවනා කරගෙන ගිහිල්ලා ඒ අධිකතර තමන්ගේ අදිෂ්ඨානයේ බලවත්කම අනුව මාර්ගඵල අවබෝධය ලබා ගන්නට පුළුවන්. අපි බොහොමයක් වෙලාවට යෝගාවචර පින්වතුන්ලාට අනුශාසනා කරන දෙයක් තමයි හැම ආමිෂ පූජාවකම අවසානයේ හැම භාවනාවක් ආරම්භ කරන්නට කලින් ඒ අවස්ථා හැම එකකදීම ආසවක්ඛේ ඥානය පිණිස ඒ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම භාවනා ආරම්භ කරන්නට කලින් මේ වීරිය ආසවක්ඛේ ඥානය පිණිස පවතිවා කියලා අදිෂ්ඨාන කරන්නට කියලා. එතකොට පින්නතනි, ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ඡන්දය කැමැත්ත පවතින්නේ ආසවක්ඛේ ඥානයට. චිත්තය අදිෂ්ඨානයේ පවතින්නේ ආසවක්ඛේ ඥානයට. වීරිය පවතින්නේ ආසවක්ඛේ ඥානයට. වේවංසන රිද්ධිපාදයේ පවතින්නේ ආසවක්ඛේ ඥානෙ ඉලක්කගත කරගෙන. අපිට පහළ මාර්ගඵලයකට පමණක් ආශාවක් නම් තියෙන්නේ, කැමැත්තක් නම් තියෙන්නේ. එතකොට පින්නතුනි, අපි දරන්නා වූ වීරිය සාපේක්ෂකව අඩුයි. මුලදී මේක බොහොමයක් දෙනාට තේරෙන්නේ නැහැ. නමුත් කාලයක් යනකොට තේරෙනවා භාවනා ගුණ දියුණු කරගෙන යනකොට නිවැරදි ගුරු ඇසුරක් යටතේ තමන්ගේ ඉලක්කය පහළ ඉලක්කයක් වුණොත් ඒ තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිීමේ වේගය අඩුතාවයක් කාලයක් යනකොට පත් වෙනවා කියලා.
භාවනා කරන යෝගාවචර පින්වත් ඔබ සියලු දෙනාම මේ සමතය ගැන කරන අනුශාසනාව තුලිනුත් ලබා ගන්නට තියෙන්නේ එකම එක ප්‍රාර්ථනාවයි අභිමතාර්ථයයි. ඒ අභිමතාර්ථයේ විය යුත්තේ මේ ඔබ ආරම්භ කරන භාවනා ක්‍රමයන් සියල්ලකේම යම් ප්‍රතිලාභයක් තියෙනවා නම් ඒ ප්‍රතිලාභය අවසාන ඉලක්කය හෙවත් ආසවක්ඛේ ඥානෙ පිණිසම පවතිවා කියලා. මෙන්න මේ තිර අදිෂ්ඨානයෙන් Tamanගේ භාවනාව දියුණු කරගෙන යන්නට හැම කෙනාම වග බලා ගන්න ඕනේ. පින්නතුනි, මේ සමතේ පිළිබඳව පෙළ අර්ථ කතාවන්හි බොහෝමයක් විස්තර සඳහන් වෙනවා. අර්ථ විවරණයන් සඳහන් වෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ කරුණු කාරණා ගැන විස්තර කරන්නට. මොකද වචනාර්ථයේ විස්තර කරවීම තමයි පින්නතුන්ලා ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ. මේ භාවනාව සිද්ධ කරගෙන යන ආකාරය ගැන අහලා නැතුව ඇති. ඒක තමයි ලෝකයේ තත්ත්වයේ වර්තමානයේ. බොහෝමයක් පර්‍යාප්තිය පමණක් දත් පිරිස් මේ ධර්ම දේශනා පවත්වනකොට ඒ පර්‍යාප්තිය පමණක් දන්න කෙනාට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ භාවනාවේ ආනිසංස පිළිබඳව ඒ ආනිසංසයේ තුලින් භාවනාව සමෘද්ධිමත් කරගත් පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව ඔහුට දැනෙන දේ පිළිබඳව විස්තර කරන්නට. ප්‍රතිලාභය උවද වචනාර්ථයෙන් විස්තර කළ හැකි. නමුත් එය ඇත්තෙක් දැක්කා නිවැරදි ආකාරයෙන් දැකපු පුද්ගලයෙක් විස්තර කරවීමෙත් හරියට ඒ භාවනාව සිද්ධ නොකර පොතපතේ දැනුමින් පමණක් ඒ භාවනාව ගැන විස්තර කිරීමෙත් වෙනසක් තියෙන බව පින්නතුල මතක තබා ගත යුතුයි. අද බොහෝමයක් වෙලාවට එවැනි තත්වයක් ඇති වෙලා තියෙන්නේ. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන ඒ සතරවිධ වූ මාර ධර්මයන්ට ගිහි පැවිදි බොහෝමයක් දෙනා අහුවෙලා ඉන්න නිසාමයි. එයින් අතමිදෙන්න කැමති මේ කෙලෙස්ුන්ගෙන් නිදහස් වීම බලාපොරොත්තු වෙන යෝගාවචර පින්වත් ජනයාට පමණක් මේ දේශනාව තුළින් අපි ආමන්ත්‍රණය කරන්නට බලාපොරොත්තු වන්නේ නිසයි. පින්නතුනි, යම්කිසි කෙනෙකු මේ සමතේ දියුණු කරගන්නට කැමති නම් මේ සමතේ කර්මස්ථාන ප්‍රධාන කොටම 40ක් තිබෙනවා. මේ 40 කර්මස්ථානය ක්‍රමානුකූලව දියුණු කරගත යුතු දෙයක්. තම තමන්ට කැමති විදිහට තම තමන්ගේ ඉල්ලීම අනුව ගුරුවරුන්ගෙන් ඒ කමටහන් ලබා ගන්නට බලාපොරොත්තු වෙන්න එපා. බොහොමයක් දෙනා අපි දකිනවා තමන් කැමති අනිත් අයගෙන් අහලා බණකින් අහලා යම් දේශනාවකින් දහම් කරුණුමේ වශයෙන් පර්‍යාප්තිමේ වශයෙන් දැනගත්තා වූ භාවනාවක් තමන්ගේ ගුරුවරයෙක් වෙතට ගිහිල්ලා ලබා ගන්නට උත්සාහවත් වෙනවා. ගුරුවරු ඒ විදිහට ව්‍යක්ත ගුරුවරු කමටහන් දෙන්නේ නැහැ. අව්‍යක්ත ගුරුවරු නම් භාවනා නොකරපු අය නම් ඒ විදිහේ කමටහන් දෙන්න පුළුවන්. නමුත් ආචාර්ය පරම්පරාවකින් පැවතෙන ගුරුවරු එහෙම කර්මස්ථාන ලබා දෙන්නේ නැහැ. ඒ වගේ තියෙන කමටහනක් තමයි මේ ආනාපාන සතිය කියලා කියන්නේ. හැම කෙනාම මේ ආනාපාන සතිය ගැන කතා කරනවා. හැම කෙනාම මේ ආනාපාන සතිය ගැන වර්ණනා කරනවා. ගුණ කියනවා. ඒක වඩන්ට උත්සාහවත් වෙනවා. මේ පිළිබඳව ධර්ම දේශනාවලින් අහන පින්වතුන්
බලාපොරොත්තු වෙන්නේ තමන් ආනාපාන සති භාවනාව තමන්ගේ ගුරුවරයාගෙන් ලබා ගන්නට. හැබැයි ඔහු ව්‍යක්ත ගුරුවරයෙක් නම් එක එල්ලේ පැමිණෙන ශිෂ්‍යයාට මේ ආනාපාන සති භාවනාව ලබා දීම සිද්ධ කරන්නේ නැහැ පින්නතුනි. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ භාවනාව සිද්ධ කරගන්න පුළුවන් එක්තරා විශේෂිත පුද්ගල කොට්ඨාසයකට පමණයි මූල කර්මස්ථානයේ වශයෙන්. බලන්න මම එතනදී විශේෂ පාඩයක් කිව්ව මූල කර්මස්ථානයේ වශයෙන්. මුලින්ම කරන්න තියෙන කමඨහන වශයෙන් ආනාපාන සතිය ලබාගත හැකි විශේෂිත පුද්ගල කොට්ඨාසයක් ඉන්නවා. ඒවට අපි ඒ පුද්ගල කොට්ඨාසයන් වර්ග 6කට බුදුරජාණන් වහන්සේ බෙදලා තියෙනවා. මේ භාවනානුයෝගී යෝගාවචර පුද්ගලයන් සියලු දෙනාම මේ කියන කොට්ඨාස 6න් එකකට අයිති වෙනවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත සහ විතර්ක චරිත කියන මේ චරිත 6ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. මේ චරිත 6න් යම්කිසි කෙනෙකු භාවනාවක් දියුණු කරගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් එක එල්ලේ ඒ කෙනාට ආනාපාන සති මූල කර්මස්ථානය ලබා දුන්නොත් ඒ කියන්නේ ආරම්භයේ පටන්ම ආනාපාන සතියෙම එකපාරට දෙන්න පටන් ගත්තොත් ඒ කෙනාට සමහර විට තමන්ගේ භාවනාව එපා වෙන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ පින්නතුනි ඒකට හේතුව ආනාපාන සතිය මූල කර්මස්ථානයේ හැටියට ලබා දෙන්නේ විතර්ක චරිතයට වන නිසා. ඉස්සල්ලාම තමන් දැනගන්න ඕනේ පින්නතුනි තමන්ගේ අඩුපාඩුව කුමක්ද කියලා. යෝගාවචරයේකට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කර ඇති පරිද්දෙන් තමන්ට තමන්ගේ අඩුපාඩුව පෙනෙන එකම ප්‍රඥාවන්ත බවක්. තමන්ට ඉස්සල්ලාම තියෙන්න ඕනේ නිහතමානීකම තමන්ගේ අඩුපාඩුව පිළිබඳව ගුරුවරුන් සමග සාකච්ඡා කරන්නට. පින්නතුනි ඔබට තිබෙන්නේ ඔබ භාවනාව සඳහා ඕනම කාරණාවක් මුල් කරගන්න පුළුවන්. ලෞකිකමේ වශයෙන්. ඔබ රාගයෙන් අධික ලෙස පීඩාපත් වීම නිසා භාවනාව තෝරා ගන්නවා වෙන්න පුළුවන්. ඔබට අධිකතර ලෙස තරහ යන නිසා ඇතිවෙන පෞල් ප්‍රශ්න නිසා ඔබ භාවනාවට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ අන් අයගෙන් ඇතිවෙන නිന്ദා අපහාස ගැරහුම් නිසා ඇතිවෙච්ච චිත්ත පීඩා වලින් ඔබ භාවනාවට යොමු වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔබ මේ නිවන අරමුණු කරගෙන සද්ධාවෙන් භාවනාව ආරම්භ කරන්න පුළුවන්. මේ කොයි ආකාරයකින් ඔබ භාවනාව ආරම්භ කළත් ඔබ රාගය අධික වීම නිසා ඔබට ඇතිවෙච්ච ප්‍රශ්න නිසා භාවනා කරන්න පටන් ගත්තා නම් ඒ සඳහා නම් ඔබ භාවනාව මේ රාගයෙන් අත මිදෙන්න නම් ආරම්භ කරන්න උත්සාහවත් වෙන්නේ. එතකොට ඔබ දැනගන්න ඕනේ ඔබගේ කෙලෙස්ය රාගය කියලා. ඔබ පහර දී යුතු කෙලෙස්ය රාගයයි කියලා. ඔබට ඇත්තේ ද්වේෂය නම් ඔබට තේරුම් ගන්න ඕනේ ඒ නුවණ තියෙන්න ඕනේ ඔබට අවශ්‍ය කරන්නේ මේ ද්වේෂයෙන් අත මිදෙන භාවනාවයි කියලා. ඒ වගේම ඔබගේ මූලික ප්‍රශ්නය විතර්කාදී අනෙකුත් යම් දෙයක් නම් ඔබට මෝහාදී අනෙකුත් කෙලෙස් නම් ඒ කෙලෙස් වලට අනුරූපව භාවනා කර්මස්ථානයේ තෝරා ගන්නට ගුරුවරුන් සමග සාකච්ඡා කරන්නට ඔබ නිහතමානී වෙන්න ඕනේ. යම් හේකින් ඔබ නිවන අරමුණු කරගෙන නිවන් දැකීමේ පරමාර්ථයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ගෞරවයෙන් සද්ධාව මූලික කරගෙන භාවනාව ආරම්භ කරනවාද ඔබට එහෙනම් ප්‍රශ්නයක් නොවේ තියෙන්නේ ඔබගේ චරිත ලක්ෂණය සද්ධා චරිත ලක්ෂණය. මේ විදිහට භාවනාව ආරම්භ කරන පුද්ගලයා
පළමු කොටම ගුරුන් සමග සාකච්ඡා කොට Tamanගේ චරිතය තේරුම් කරගත යුතුයි. ඒ චරිතානුකූල කර්මස්ථානයේ තමයි Taman ලබා ගත යුත්තේ. මම මෙතනදී එක ප්‍රකාශයක් කරන්න කැමතියි. බොහෝමයක් දෙනා විතර්ක චරිතයෝ නොවුනාට බොහෝමයක් දෙනා රාග චරිතයෝ වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙකු මේ චතුරාර්යක භාවනාවේ විස්තර කළා තියෙන පරිද්දෙන් බුද්ධානුස්සතිය හෝ මෛත්‍රිය හෝ අසුභය හෝ මරණය හෝ කියන මේ හතරෙන් අසුභ භාවනාවක් යම්කිසි කෙනෙකු සිද්ධ කරනවා නම් අසුභ භාවනාවේ පින්නතුනි ඉක්මන් ප්‍රතිඵල පවතිනවා. ඇයි ඒකට හේතුව අපි හැම කෙනාම තුල මේ රාගය කියන කෙලෙසේ පවතින නිසා. දැන් මේ චරිත හයක් හැටියට ප්‍රධාන කොට දක්වා තිබුණත් විසුද්ධි මාර්ගයේ රාග, ద్వේෂ, මෝහ, රාග, විතර්ක, මෝහ ඔය ආදී වශයෙන් විස්තර කළන තියෙන ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම මේ රාගය කියන එක රාග චරිතය කියන එක මුලට ගන්නවා. මේ රාග චරිතයෝ ගොඩක් ඉන්න නිසා යම්කිසි කෙනෙකු සමතේ වඩන්න කැමති නම් මම ඔබට අනුශාසනාවක් කරන්න කැමතියි. මේ අවවාදයේ අනුශාසනාව තමයි පින්නතුනි ඔබ යම් කිසි කෙනෙකු මේ දේශනාව අහන ඕනෑම කෙනෙකුට භාවනාවක් ආරම්භ කිරීමේ අභිලාෂයක් තියෙනවා නම් ඔබට අනිවාර්යෙන් ඔබ කල්පනා කරන්න ජීවිතේ කොතැනකදී හරි ඔබට රාගය පිළිබඳව තියෙන ප්‍රශ්න තියෙනවා. රාගය කියලා කියන්නේ මේ කාමය කියන කාරණාව පමණක්ම නොවේ. මේ මනස්කාන්ත ඉෂ්ඨකාන්ත මනාප රූප, ඉෂ්ඨකාන්ත මනාප ශබ්ද, ඉෂ්ඨකාන්ත මනාප ගන්ධ සුවඳ, ඉෂ්ඨකාන්ත මනාප රස, ඉෂ්ඨකාන්ත මනාප ස්පර්ශ, ඉෂ්ඨකාන්ත මනාප අරමුණු කියන මේ කැමැති අරමුණු, සැපසහගත අරමුණු ආස්වාදය කරන්න කැමැති ගතිය තමයි රාග චරිතයාගේ ලක්ෂණය. ඉතින් මේ ආස්වාදනය කිරීමේ ස්වභාවය ඔබ අප සියලු දෙනාගේම තියෙනවා. බොහෝමයක් දෙනාගේ මේක තියෙනවා. නැති කෙනෙක් හොයාගන්නටත් අමාරු තරම්. ලස්සන රූප බලන්න ඔබ හැම දෙනාම කැමතියි. ලස්සනට අඳින්න පළඳින්න ඔබ හැම දෙනාම කැමතියි. එතකොට මේ රාගය කියන එක ඔබගේ චරිත ලක්ෂණේ අනිවාර්යෙන් තියෙන අංගයක්. අන්න ඒ නිසා අපි ඔබට අනුශාසනා කරන්නේ ඔබ අසුභ භාවනාවක් ආරම්භ කරන්නේ නම් අනෙකුත් සියලු භාවනාවන්ට සාපේක්ෂව ඉක්මන් ප්‍රතිඵල ඔබට ලබා ගන්නට පුළුවන් කියන කාරණාවයි. ඒ වගේම තමයි තවත් තියෙන භාවනාවක් මෛත්‍රී කර්මස්ථානය. මේ ද්වේෂය කියන එක අපි හැම කෙනා තුළම පවතිනවා. ඔබට කේන්තියාම කියන එක ජීවිතයේ අනිවාර්ය අංගයක්. ඒක හැම වෙලේම ඔබ තුළ ඒ කෙලෙසේ තියෙනවා. මොකද ඒ ද්වේෂයේ මතුවෙන ආරම්මණයන්ම මේ පරිසරය තුළ සාපේක්ෂකව වැඩි. රාගය වගේම තමයි ඊට පස්සේ ද්වේෂයක් තියෙන්නේ. යම් කිසි කෙනෙකු මේ මෛත්‍රී කර්මස්ථානය ආරම්භ කරනවා නම් ඒ මෛත්‍රී කර්මස්ථානයේ අර විදිහම අසුභ භාවනාවට පස්සේ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මම මෙතනදී යම් දෙයක් ප්‍රකාශ කරන්නටත් කැමතියි. අද කාලේ මේ අසුභ භාවනාව කියලා තියෙන භාවනාවත් අද කාලේ මේ මෛත්‍රී භාවනාව කියලා කරන භාවනාවත් ධර්මයේ විස්තර කරලා තියෙන භාවනා ක්‍රමයෙන්ට සපුරා වෙනස්. ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ අසුභ භාවනාව කියලා කියන්නේ මේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු කියන මේ දෙතිස් කුණප කොට්ටාසයන් ගැන ඒ අසුභය පිළිබඳව වචන පේලි ටිකක් හදාගෙන ඒ වචන පේලි ටික ස්මරණය කිරීම නැත්නම් අහගෙන සිට කවුරු හරි කෙනෙක් කියද්දි අහගෙන සිටීම තමයි අසුභ භාවනාව කියලා. ඒක වැරදි. ඒ වගේම සමහර අය හිතනවා මෛත්‍රිය පිළිබඳව වාක්‍ය කීපයක් සකස් කරගෙන
ඒ වාක්‍ය කීපය එක පෙළට එක දිගට ඇසෙන්ට සලස්වා ගැනීම හෝ අහගෙන ඉඳීම හෝ නැතිනම් තමන් මානසිකාර කිරීම මෛත්‍රී භාවනාවයි කියලා. ඒ මෛත්‍රී මානසිකාරයක් පමණයි, අසුබ මානසිකාරයක් පමණයි, භාවනාවක් නම් නොවේ. භාවනාවක් වීම සඳහා යම්කිසි විශේෂිත අංග ලක්ෂණයන් තිබිය යුතුයි. ඒ තමයි එක අරමුණක් තිබිය යුතුයි භාවනාවට. එක ආරම්මණයක තමයි අපි සිත පිහිටුවන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් වර්තමානයේ මෛත්‍රී භාවනාව හැටියට මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, නිවන් දකිම්වා කියන වාක්‍ය ටිකක් හදාගෙන ඒ වාක්‍යවල හැමතැනකම අරමුණු මෙහෙවීම භාවනාව හැටියට කියන්න බෑ. ඒක මානසිකාරයක් විතරයි. කෝ එතන එක අරමුණක්. මෛත්‍රී කරන විදිහක් තියෙනවා. මෛත්‍රී සමාධිය වඩන විදිහක් තියෙනවා. නිවැරදි විදිහක් ධර්මයේ විස්තර කරලා තියෙනවා. මේ සම්පූර්ණයෙන්ම අව්‍යක්ත ගුරුවරුන් විසින් මේ සමාජයට එලිබැහැලා ඉන්න භාවනාව ගැන නොදත් ගිහි පැවිදි ඇත්තෝ භාවනා කර්මස්ථාන දෙන්න ගිහිල්ලා මේ භාවනා ක්‍රමයක් සම්පූර්ණයෙන් අවුල් ජාලාවක් බවට පත් කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඊළඟට සමහරු මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, ශාන්ත සුවයටපත් වෙම්මා කියන වාක්‍ය කිහිපය අරගෙන ඒ ධර්මයේ පරියාප්ති විස්තර කළ තියෙන වාක්‍ය කිහිපයක් ඒක. ඒ වාක්‍ය කිහිපය අරගෙන තමන් මානසිකාර කරමින් ඉන්නවා. ඒ ඇත්ත හිතනවා භාවනා කරනවා කියලා. ඒක භාවනාවක් නෙවෙයි, ඒක මානසිකාරයක්. ඒ මානසිකාරයේ සිද්ධ කිරීම තුළ යම් කිසි උපචාර සමාධිය මාත්‍රයකට පමණක් යන්න පුළුවන්. හැබැයි ධ්‍යාන සුවයකට යන්න හැකියාවක් නැහැ. ඒ මොකටද? ඒකට හේතුව එකම අරමුණක විතර්කයේද, විචාරයේද, ප්‍රීතියේද, සුඛයේද, ඒකාග්‍රතාවද ඇති වෙන පරිද්දෙන් එක අරමුණක සිත පිහිටුවාගෙන වාසය කළ යුතුයි. ඒකට තමයි කියන්නේ සමාධිය කියලා. ඒකාග්‍රතා චෛතසිකය බලවත් වෙන්න ඕනේ. එකම අරමුණක විතර්කය සහ ਵਿਚාරය බලවත් වෙන්න ඕනේ. දැන් මම නිදු වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා යනාදී වශයෙන් තියෙන වාක්‍ය ටිකම තමයි පරියාප්තිය භාවනාව සඳහා විස්තර කරන්නේ. ඒක හරි. හැබැයි ඒක වැඩි යුතු පිළිවෙලක් තියෙනවා. මෛත්‍රී කර්මස්ථානයේ තිබෙන්නේ පින්වත්නි ඇත්තටම ආනාපාන සති චතුර්ථ ධානයක් දියුණු කරාට පස්සේ ඒ පිළිවෙල අනුව තියෙන මේ විදියටයි. ආනාපාන සති හෝ ඕනෑම භාවනාවකින් චතුර්ථ ධානයේ දියුණු කරපු කෙනෙක් ඒ සමාධි ආලෝකය පතුරවලා ඒ පැතුරෝපු ප්‍රදේශය අරමුණු කරගෙන යම් කිසි කෙනෙකු භාවනා කරනවා නම් තමයි අර කියන දිසා ක්‍රමයට කරන මෛත්‍රී භාවනාව නිවැරදි ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ආනාපානච හෝ ඕදාත හෝ චතුර්ථ ධානයෙන් උපදවාගත් ආලෝකය එය ආලෝක නිමිත්ත මැද්දට යම්කිසි පුද්ගලයෙකු අරගෙන ඒ පුද්ගලයා වෛර නැත්තෙක් වෙම්වා කියන සිතුවිල්ල ඇති කරගත්තොත් අන්න ඒ මොහොතේදී තමයි නිවැරදි ආකාරයෙන් මෛත්‍රී ධානයකටපත් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඔයත්තුම මේ පුංචි දෙයින් කල්පනා කරලා බලන්න ඔබම කරන මේ භාවනා ක්‍රම හරිද වැරදිද කියලා. අන්න ඒ නිසා තමයි යහපත් අධ්‍යක්ීම් බහුල කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ වැදගත්කම මේ ලෝකයට මතුවලා තියෙන්නේ වර්තමානයේ. ඔබ ධානයකටපත් වුණා නම් ඔබ තුළ යම් යම් වෙනස්කම් පවතින්න ගන්නවා පින්නතනේ. මේ නීවරණ යටපත් වීම ඔබ බලාපොරොත්තු වෙන යටපත් වීම පමණක් නෙවෙයි එතනදී සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් අසුබ භාවනාවක් අසුබ ධානයක් යම් කිසි කෙනෙක් උපදවා ගත්තොත් ඒ අසුබ සමාධිය ගැන ධර්මයේ විස්තර කරන්නේ නිවන් රසයේ විඳින කෙනෙක් හැටියට. මාස ගණනාවක් පුරාවටම වුණත් සමහර විට ඒ මෛත්‍රී අසුබ සමාධිය නිසා අසුබ ධානය නිසා උපදවාගත් සමාධිය නිසා රාගසිතක්වත් ඇති නොවි වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා.
කොයිතරම් ආරම්මණයක් ආවත් පින්නතුනේ හිත නැවත සැරයක් කාමච්ඡන්දයේ බැසගන්නේ නැති තත්වයටමපත් වෙනවා. ඒක යටපත් වීමක්. ඒ යටපත් වීම දීර්ඝ කාලීනව පවතිනවා. හැබැයි ඔබ දැන් මේ කරන අසුභ භාවනාව දිහා බලන්න. ඔබ මේ විදිහට වාක කීපයකින් කරන අසුභ භාවනාව ඉවර කරාට පස්සේ ඔබ S2 ඇරිය ගමන් ලස්සන රූපයක් දැක්කාම ආයි ඔබගේ හිත ඇලෙනවා. ආයි ඔබගේ සිතට රාගය පැමිණෙනවා. ඉතින් ඒ නිසා මේක වචන මාත්‍රයකින් දේශනා මාත්‍රයකින් පින්වතුනි අපිට පාර පෙන්වන්න පුළුවන් වගේ පාර ඉඟි දක්වන්න පුළුවන් වගේ අපි ඔබට ඉඟි දක්වනවා භාවනාව කියලා කියන්නේ ඔබ ඇත්තෝ සඳහන් කරන වැරදි ක්‍රමයක් උයි අද කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ නිවැරදි ක්‍රමයට භාවනා කරන්න කියලා අපි ඉඟි ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබට මේ සුවය මෙහෙමයි කියලා ධානයක සුවය මෙහෙමයි කියලා අපිට උනත් මවල පෙන්වන්න කිසිම හැකියාවක් ඇත්තේ නැහැ. ඒක මොකද මේ ධර්මය සාන්දෘෂ්ටික නිසා. මේ ධර්මයට එන්න බලන්න කියලා පාර පෙන්වන්න පුළුවන්. කතා කරලා පාර පෙන්වලා දෙන්න පුළුවන් පමණයි, කම තියනවා පමණයි. සාන්දෘෂ්ටිකව ඔහු හරහා දැනගත යුතුයි මේ. සන්දිට්ඨික කියලා කියන්නේ තමා විසින් ධර්මයේ විස්තර කරන්නේ ඒ විවරණය පර ශ්‍රද්ධාවෙන් නොගොස් තමා විසින්ම දත යුතු හේයින් සන්දිට්ඨිකයි කියන අර්ථය. එතකොට අර එන්න බලන්න කියලා Tamanට කතා කරලා යම්කිසි කෙනෙකු පාරක් පෙන්වුවට පස්සේ ඒ පාරේ ගියාම අර අසුවල් තැනට යන්න පුළුවන් කියලා කිව්වහම ඒ පාරේ ගමන් කරලා ඒ අසුවල් තැනට ගිය පුද්ගලයාට තමයි Taman ආපු පාර ගැනත් දැන් මේක තමයි ආපු පාර කියපු ගුරුවරයා කිව්වේ මේක තමයි ධර්මයේ තියෙන සැබෑව කියන මේ ප්‍රත්‍යක්ෂය වැටහෙන්නේ යන්නේ දාටයි. ඒක සමතේටත් පොදුයි විදර්ශනාවටත් පොදුයි පින්නතුනි මාර්ගඵල වලටත් පොදුයි. ඉතින් ඒ නිසා මේ සාන්දෘෂ්ටික ධර්මයේ ප්‍රතිලාභය ලබා ගන්නට නම් අප ඔබට අනුශාසනා කරන්නේ මේ භාවනාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න කියන කාරණාවයි. ඔබට ඇත්තටම නිවන් දකින්න උවමනාවක් තියෙනවා නම් අපිට පින්නතුනි ඕනතරම් මිනිස්සු මුණ ගැහිලා තියෙනවා. සමහර අය අවුරුදු 3ක් විතර එක පුද්ගලයෙක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. එක්තරා අවස්ථාවකදී අපිට මුණ ගැහුණා. පින්නතුල්ලා 10ක 12ක විතර යෝගාවචර ප්‍රමාණයක් අවුරුදු 3ක් තිස්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල පිහිටන ස්ථානය හැපෙන ස්ථානය හොයාගන්න බැරුව දඟලන. කමටහන් ලබා දීලා තිබුණේ ආරණ්‍ය වලින් එළවපු කෙනෙක්. ඉතින් මේ මිනිස්සු දන්නේ නැහැ මේ කොළඹට ඇවිල්ලා Tamanට භාවනා උගන්වන ගුරුවරයාගේ තත්ත්වය කොහොමද කියලා. කවදාවත් භාවනා නොකරන අය තමයි පින්නතුනි අද ඇවිල්ලා ප්‍රසිද්ධියේ භාවනාව ගැන කියන්නේ උගන්වන්නේ. ඒ තරම් සෝචනීය තත්වයකට අභාග්‍ය සම්පන්න තත්වයකට තමයි පින්වත් ගොඩ පිරිසක් ගිහියෝ අද කාලේ වැටිලා තියෙන්නේ. මේ ධර්මය කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නේ තව කෙනෙකු කියන දෙයක් අහගෙන ඉඳීම පමණයි ධර්මය කියලා. එහෙම කොහොමද පින්නතුනි ධර්මයක් වෙන්නේ? ධර්මයේ තියෙන්න ඕනේ යම් කිසි කෙනෙකු කියන ධර්මයේ තුල තියෙන්න ඕනේ සාන්දෘෂ්ටික ප්‍රතිඵල. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාන්දෘෂ්ටික ප්‍රතිඵල තියෙනවා. හැබැයි ඒ සාන්දෘෂ්ටික ප්‍රතිඵල ඔබ කවුරු හරි කෙනෙක් කිව්ව පළියට ආගෙන හිටියයි කියලා එහෙම උදාපත් වෙන්නේ නැහැ. ඔබ තුල ඒ අවබෝධ කර ගන්නට අවශ්‍ය කරන කුසලතා සම්පාදනයක් ඒකාන්ත වශයෙන් තිබිය යුතුයි. බුදුවරේ කාර්ය ශ්‍රාවකයෙක් ධර්මයක් දේශනා කරනකොට ධර්මය ඒ ශ්‍රවණ මාත්‍රයෙන් අවබෝධ වෙන බව ඇත්ත. හැබැයි ඒ අවබෝධ වෙන පිළිවෙලට ධර්මයේ දේශනා විය යුතුයි. එහෙම නැතුව පොතකින් කරුණක් අරගෙන ඒ පොතේ තියෙන කරුණ සාමාන්‍ය පරිද්දෙන් විස්තර කරලා දීම කියන එක මම ඔබට උදාහරණයක් කියන්නම්. පින්වතුනි ඔබ පාසල් අධ්‍යාපනය ලැබලා ඇති.
ඒ පාසල් අධ්‍යාපන ලබන කාලේ එකම අපි කියනවා සිලබස් එක කියලා. මේ සිලබස් එක උගන්වන පාසල් ගුරුවරයෙකුත් ඉන්නවා. අපිට අමතර පන්තියක ඒ සිලබස් එක උගන්වන ගුරුවරයෙකුත් ඉන්නවා. මෙන්න මේ අවස්ථාවේදී ඔබ හිතන්න ඔබ ඒ කාලයට තමන්ගේ මතකය අරගෙන යන්න. ඔබ ඒ වෙලාවට හොඳට කන් යොමලා අහගෙන හිටියේ නැත්නම් ඒ වගේම ඒ අභ්‍යාසයනාදී ඔබ සිද්ධ කළේ නැත්නම් ඔබට පුළුවන්කම ලැබෙනවද ඒ අදාළ පාඩම හෝ විෂය හොඳින් තේරුම් ගන්නට? ඒ වගේම හිතන්න බැරි වෙලාවත් මේ පොතේ තියෙන ගාන පිළිබඳව හෝ ඕනෑම විෂයක් සම්බන්ධව ඒ අදාළ පාඩම පිළිබඳව ඒ පොතේ තියෙන දේ බෝඩ් එකක ලියන කෙනෙක් හෝ ඒ පොතේ තියෙන දේම නැවත කියවන ගුරුවරු ඔබට මුණ ගැහිලා ඇති. ඔබ සිතන්න ඒකම සිද්ධ කරන්න පුළුවන් ගුරුවරයෙකුට නෙව සාමාන්‍ය ශිෂ්‍යයෙකුටත් ඔබටත් ඒක සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ පොතේ තියෙන දේ කියවන එක. හැබැයි බැලුව බැලමට පේන්නේ ඒ පොතේ තියෙන දේ විස්තර කිරීම නිසා ඒ විස්තර කරන වාග් විලාශයෙන් ඒ විස්තර කරන අපි කියනවා ඉංග්‍රීසියෙන් මේකට ඇක්සන්ට් එක කියලා. ඒ ඇක්සන්ට් එකෙන් මිනිසුන්ට හිතනවා මුන්වහන්සේ නම් නැත්තම් මෙයා නම් මේක හොඳට කරලා ඇති කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. අද ගොඩක් දෙනෙක් රූපයටත් අද ගොඩක් දෙනෙක් ඒ වාග් විලාශයටත් කතා විලාශයටත් ඒ ඇක්සන්ට් එකටත් විතරයි අහුවෙලා ඉන්නේ. ගොඩක් අය ගිහිල්ලා හොයන්නේ නැහැ. කමටහන් දෙන ගුරුවරයෙක්ද මොහු කියලාවත් හොයන්නේ නැහැ. අර පාසල් අධ්‍යාපනයේ අපිට වැරදිච්ච විදිහටම තමයි පින්වත්නි අදත් ඔබට වැරදිලා තියෙන මේ ධර්මයට පැමිණිලා. මේක තමයි අවාසනාවන්ත తත්වය. ඔබ විසින් නිවැරදි කළ ගතිය යුතුයි මේක. එතකොට මම මේ කියන්නේ අත්ුක්කංශන පරවම්බනයක් නොවේ. තමන් ගැන වර්ණනා කර ගනිමින් අනිත් අයව හෙලා දැකීම නෙවෙයි. මේ සත්‍ය ප්‍රකාශ කරන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේටත් අත්ුක්කංශන පරවම්බනය තියෙන්න ඕනේ යම් යම් අඩුපාඩුකම් ඒ කාලේ පෙන්වලා දෙද්දී. පැහැදිලිද ඔබට මම මේ කියන දේ? ඒ නිසා මේවා අපි කියන්නේ අත්ුක්කංශන පරවම්බනය නෙමෙයි. මේ භාවනාව හොඳින් දත් ගුරුවරු මේ ලංකා ද්වීපේ පුරාවටම ඉන්නව පින්නතුනි. උන්වහන්සේලා හැබැයි ප්‍රසිද්ධයයි සම්මත නැහැ. ඒ කියන්නේ උන්වහන්සේලාට දවස් ගණන් වැඩසටහන් නැහැ. උන්වහන්සේලා ඒව කරන්නේ නැහැ. මොකද උන්වහන්සේලා විවේක නිස්ෘත විරාග නිස්ෘත මනසින් යුක්තව වාසය කරන නිසා. උන්වහන්සේලාට තමන්ගේ සිත දිහා බලාගෙන ඉන්න තියෙන කාලය හැරෙන්න තමන් වෙතට එන කෙනෙකුට කමටහනක් ලබා දීලා උදව් උපකාරන කරනවා ඇරෙන්න උන්වහන්සේලා ගිහිල්ලා මේ පින්නතුනි රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍යවල මේ බණ දේශනා කරමින් තමන්ගේ කාලය මිඩංගු කරන්නේ නැහැ. දැන් අපි දන්න සමහර අය ඇත්තෝ ඉන්නවා භාවනාව ගැන ධර්මදේශනා පවත්වනෝ දවසට ධර්මදේශනා 3-4ක්. භාවනාවක සමාධියක අත්දැකීම් ලැබපු කෙනෙක් මේ දේශනාව අහනවා නම් පින්නතුනි ඔබ දන්නව ඇති සමාධියක් වශී කරගන්න තියෙන අමාරුව. ඔබට මතකයි නේද සමාධියක් රැකගන්න තියෙන අමාරුව. එහෙනම් ඔබම කල්පනා කරන්න මේ සමාධියක් තියෙන ඇත්තොන්ට කතා කර කර ඉන්න වෙලාවක් තියෙනවද? අපි මේ අනුශාසනාව සිද්ධ කරන්නේත් යම් නිශ්චිත කාලයක් දවස වෙන් කරගෙන ඒ පැය හෝ දෙක විතරක් මේ අනුශාසනා කාලය කැප කරලා. ඒක දිනපතාම මම කරන්නේත් නැහැ. අපිට හැමදාම මෙහෙම කරන්න හැකියාවකුත් නැහැ. ඇයි අපිට පෞද්ගලිකව කරන්න තියෙන වැඩ ටිකක් තියෙනවා පින්නතුනි. අපි කතඤ්ඤු කතවේදී නෙමෙයි. අපි තාම කළ යුතු දේ කරමින් සිටින පිරිසක්. රහතන් වහන්සේලා නොවේ අපි සියලු දෙනාම. ඒ නිසා තමයි ඔබ කල්පනා කරලා බැලිය යුත්තේ නුවණින් සිතා බැලිය යුත්තේ කොයි වගේ දෙයක්ද මේ
මොහොතේ මම විස්තර කරන්නේ ඔබට කියලා. එනිසා ඔබ යම් කිසි මොහොතක භාවනා කර්මස්ථානයක් ගැන දේශනාවකින් අහනවා නම් ඒන් විශ්වාස කරන්නට එපා පින්නතුනි. බොහෝම කරුණාවෙන් මේ කියන්නේ. ඒන් විශ්වාස කරන්නට එපා මොහු භාවනා කරන කෙනෙක් කියලා. ඒක එහෙම නෙවෙයි. ඒ කෙනාගේ හිතේ තියෙන සංයමයෙන්, ඒ කෙනා කතා කරන විලාසයෙන් සංයමයෙන්ද කතා කරන්නේ. ඔහුව ඇසුරු කරලා බලනකොට තේරෙයි ඔබට. ඔබට දැනට තේරෙන්නේ නැත්නම් පැත්තකට කරලා තියන්න. ඔබ යම් දවසක ධානයක් උපදවාගත් දවසකදී ඔබට තේරෙයි පින්නතුනි. ඒ ධානය දවසක් රැකගන්න තියෙන අමාරුව දැනගත් දවසට මේ භික්ෂුන් වහන්සේලා මේ බණ කියන ඇත්තුන්ගේ මුලාව මේගොල්ලෝ කරන රැවටීම ගැන පින්නතුන්ලාට වැටහි. අපි කිසිම කෙනෙකුට දෝෂාරෝපණයක් කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඒ ඇත්තොත් ඒක කරන්නේ යම් කිසි පුද්ගල කොට්ඨාසයක් අරමුණු කරගෙන. කොහොමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය බණක් හැටියට අනුශාසනාවක් හැටියට ශ්‍රවණය කළත් ආනිසංස තියෙනවා සද්ධා ආදී ගුණ ධර්මයන් දියුණු වෙන නිසා. නමුත් සද්ධාදී ගුණ ධර්මයන් දියුණු වූ පළියට නිවන් දකීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. නිවන් දකින්ට නම් පින්වතුනි ඔබ ඔබගේම සිත විවර කරගෙන විවෘත කරගෙන සති සම්පජාඤ්ඤේ දියුණු කරගත යුතුමයි. ඒ සම්පජාඤ්ඤ සිතින් වාසය කළොත් පමණයි පින්වතුනි ඔබට නාම රූප පරිච්ඡේද ඥානයට පවා යන්න පුළුවන්. සාත්තක සම්පජාඤ්ඤ, සප්පාය සම්පජාඤ්ඤ, ගෝචර සම්පජාඤ්ඤ, අසම්මෝහ සම්පජාඤ්ඤ කියන මේ සම්පජාඤ්ඤ හතර දියුණු කරගත්තොත් පමණයි පින්වතුනි ඔබට සම්මසන ඥානයට යන්න පුළුවන්. සම්මසන ඥානයට යන්නේ නැතුව ඔබ කොහොමද සංස්කාර උපේක්ෂා ඥානයට යන්නේ? ඔබ කොහොමද සංස්කාර උපේක්ෂා ඥානයෙන් අනුලෝම ගෝත්‍ර භූ ඥානයන් වලට යන්නේ? මාර්ග චිත්ත ඵල චිත්ත ඵල ඥානයන් වලට යන්නේ කොහොමද? ඒක යන්න හැකියාවක් නැහැ. සම්මසන ඥානය ලබා ගන්නටත් ඔබට සම්පජඤ්ඤය කියන එක ඕනේ නම්. අද ගොඩක් අය මේ සතිය විස්තර කරන ස්වභාවයක් තියෙන්නේ. සිහි පැවැත්ම. බුදුරජාණන් වහන්සේ අමතක කරන්න එපා සතිපට්ඨාන සූත්‍රයේ වැදෑරුවේ. ගතේ ठिते නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සතිකාරී හෝති කියලා නෙමෙයි. උන්වහන්සේ වැදෑරුවේ සම්පජානකාරී හෝති කියලා. මේ වචන දෙකක් කියලා කරුණාකර මතක තියාගන්න. සිහියෙන් එළවලු කපන විදිහ ගැන, සිහියෙන් චොකලට් කන විදිහ ගැන අද අනුශාසනා කරනවා. සිහියෙන් චොකලට් කනවයි කියලා කොහොමද පින්නතුනි සම්පජාඤ්ඤයක් වැඩෙන්නේ? ඒ රසය මම මගේ කියලා පිළිගන්නවන, ඒ දිව මම මගේ කියලා පිළිගන්නවන, අසම්මෝහ සම්පජාඤ්ඤය කියලා කියන්නේ දිවට දැනෙන රසයක් දැනෙනකොට ඒ දිවද මගේ නොවේ, ඒ ආහාරයද මගේ නොවේ, ඒ රසද මගේ නොවේ කියන තීක්ෂණ ප්‍රඥාවෙන් ලබාගත් ඒක අවබෝධයක්. ඒක තීක්ෂණ අවබෝධයක් ගැනයි කියන්නේ. ඒ තීක්ෂණ අවබෝධය හැම වෙලේම ඔබගේ දිනපතා තියෙන්න ඕනි. එහෙම දිනපතා තියෙනවා කියලා කියන ඔබ රූප වාහිනිය බලනවා නම් ඔබට දැනෙන්න ඕනේ මේ මම නෙමෙයි බලන්නේ කියලා. ඒක කොච්චර දියුණු වෙන්න ඕනේද කියලා නම් ඔබට මාර්ගඵලයකටපත් වෙන්න ඔබට තියෙන්න ඕනේ. ওই චිත්‍රපටියක් බලනකොට ඔබ චිත්‍රපටිවල ජීවත් වෙනවා නම් තවම ඔබ ක්‍රීඩාවක් තරඟයක් බලනවා නම් ඒ තරඟය තුල නම් ඔබ තාම ජීවත් වෙන්නේ. ඒ යම් ටෙලිනාට්‍යයක් බලනවා නම් ඒ ටෙලිනාට්‍ය බලන වෙලාවේදී ඔබේ ටෙලිනාට්‍ය තුල නම් ජීවත් වෙන්න පින්නතුනේ ඔබට සම්පජාඤ්ඤයක් තිබිලාද? නෑ. අද කල්පනා කරලා බලන්න ඔබ දැන් මේ මම කරපු දේශනාව අහලා ඉවරුණාට පස්සේ ටීවී එක දාලා බලන්න. ඔබ ආසම කරපු චිත්‍රපටියක් දාලා බලන්න. ඔබ ආසම කරපු ටෙලිනාට්‍යයක් දාලා බලන්න. ඔබ හෙමීට ඒ යම් චරිතයකට අනුගත වෙනවද? ඒ චරිතයට ආරූඪ වෙනවද? තමන් ඒක ඇතුලේ ජීවත් වෙනවා කියලා දැනෙනවා නම් ඔබ සති සම්පජාඤ්ඤය වඩලා නෙමෙයි.
එහෙනම් ඔබට අසම්මෝහ සම්පජාඤ්ඤය නැහැ. පින්වතුනි, අසම්මෝහ සම්පජාඤ්ඤය කියලා කියන්නේ ඔබ මේ සිතන විදිහේ ඇවිදිනකොට ඇවිදිනවා කියලා හිතන පරිද්දෙන් ලබා ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා බොහොම වීරියෙන් භාවනා කළ යුතුයි. ගුරු උපදෙස් පිළිපැදිය යුතුයි. ඒකට තමා ගවේෂණය කළ යුතුයි. මේ සම්පජාඤ්ඤය දියුණු කර ගැනීමෙන් පමණයි ඔබට මාර්ගඵලවලට පත්වීමේ හැකියාව තිබෙන්නේ. එහෙම නැතුව නිකම් වාඩි වෙලා අත් දෙක එකතු කරගෙන හුස්ම රැල්ල දිහා බලාගෙන හිටිය පළියට ඔබට භාවනාව කළා කියලා ඒ මොහොතේ සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඔබට අමතක කරන්න එපා ඒ වෙලාවේදී සම්පජාඤ්ඤේ නැති වුණොත් ඒ සම්පජාඤ්ඤේ නැතිවීම නිසා ඔබට ඒ සම්පජාඤ්ඤ හැකියාව නොමැති වීමෙන් ලැබෙන මාර්ගඵල පිළිබඳව ඒවලටපත් වෙන්න අවස්ථාව නොලැබී යනවා. එතකොට ඔබ නිකන් සතියේ පමණක් ඉන්නවා නම් අමතක කරන්න එපා. ඒ සතියේ ඔබ පැයක් හිටියා නම් ඔබට අහිමි වෙන්නේ නිවන් දකින්න තියෙන සම්පජාඤ්ඤය වඩන තියෙන පැයයි කියන එක. ඒ නිසා බුද්ධිමත් කාරුණික පින්නතුනි, මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒකාන්තයෙන් සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලැබෙන ධර්මයක්. ඒකාන්තයෙන් නිවන උදාපත් කරන ධර්මයක්. ඒ ධර්මය අපිට කතාබස් කරමින් ඉන්න. ඒ ධර්මය අපිට තව කෙනෙකුට උගන්න ඉන්න දැන් කාලේ නෑ. දැන් අපිට තියෙන්නේ අපි මෙච්චර කාලයක් ඒව කරන්නේ නැති. ඔබම කල්පනා කරන්න. ඔබ ධර්ම දේශනා 100,000 ගණනකට ඔබත් මමත් අහුම්කම් දෙන්නේ නැති. මේ ගත කරන පැවිදි ජීවිතය ගත කරන අපත් කලින් ගිහියෙකු හැටියට වාසය කරපු කෙනෙක්. අපි ඉබේ පහළ වුණා නෙමෙයි. ඉතින් ඔබම අපම අප දෙපාර්ශ්වයෙන්ම කල්පනා කළ බලමු අපි කොයිතරම් ධර්ම දේශනාවලට ශ්‍රවණය කළා තියෙනවද? හැබැයි ඒ ධර්ම දේශනාවලින් අපිට නිවන් දකින්න පුළුවන්කම ලැබුණද? නැතිනම් ඇයි ඒකට හේතුව? ඒ තමයි ඒ කාලේදී ඔබ තුල අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව නම් සම්පජඤ්ඤේ දියුණු නොකිරීමයි. ඔබ තුල ඉන්ද්‍රිය ධර්මයන් වැඩි නොතිබීමයි. ඒ නිසා පින්නතුනි, මේ සමතය අපි ප්‍රයෝජනෙට ගන්නේ වෙන මොකටවත් නෙමෙයි. මේ කිව්වා වූ සම්පජඤ්ඤේ දියුණු කර ගැනීමට අවශ්‍ය කරන ඒ කුසලතා සම්පාදනය කරගන්නට ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කරගන්නට. ඒ නිසා අද දවසේදී අපි මේ සමත භාවනාව ගැනයි පින්වතුන්ට අවවාදයක් ලබා දුන්නේ. මේ සමත භාවනාවේ වැදගත්කම මම හිතනවා පින්වතුන්ට කුමක්දයි කියලා මේ අනුශාසනාවෙන් වැටහෙන්න ඇතයි කියලා. ඒ නිසා අපි ඉඟි ලබා දුන්න ඔබට සම්පජඤ්ඤය ඇති විය යුතුයි. ඒනුත් අසම්මෝහ සම්පජඤ්ඤය අනිවාර්යෙන් ඔබ ඇති කරගත යුතුයි. ඔබට නිවන් දකින්න අවශ්‍ය නම් මෙන්න මේ අසම්මෝහ සම්පජඤ්ඤය ඔබ තුල નિરાයාසයෙන්ම හැම මොහොතකම මතුවී පවතින පරිද්දෙන් ඒ දියුණු කළගත් බලවත් විදර්ශනා ප්‍රඥාව උපදවා ගන්නට මේ අනුශාසනාවෙන් යම්කිසි පුණ්‍ය සම්භාරයක් ජනිත වෙනවා නම් ඒ ජනිත වන පුණ්‍ය සම්භාරය හේතු වේවා, උපනිශ්‍රේ වේවා, වාසනා වේවායි අපි අවසාන වශයෙන් ආශිංසනයේ සිත ප්‍රාර්ථනා සිද්ධ කරනවා. පින්නතුනි, මේන් ඉදිරියට අපි මේ කරුණු කාරණා ගැන තවත් ඉදිරි දේශනා කිහිපයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශනා අහලා පින්නතුලාගේ ගම් පළාත්වල ඉන්න සීලවන්ත, ගුණවන්ත, භාවනානුයෝගී ආචාර්යයන් වහන්සේලා වෙතට ගිහිල්ලා ඒ ආචාර්යයන් වහන්සේලා සමීපයේ තමන්ගේ ජීවිතේ පූජා කරලා මගේ පින්නතුනි ඉල්ලා සිටින්න. ඔබ මෙච්චර කාලයක් සල්ලි වලට පඩිය වැඩි කරගන්නට කෑම බීම වලට වැඳ වැටිලා ඇති. ඒත් ඔබ නිවන වෙනුවෙන් වැඳ වැටුනේ නෑ නේද? කෙනෙක් ඉස්සරහා කරන වැඳ වැටීම උත්තරීතරම වැඳ වැටීම තමයි පින්නතුනි නිවන උදෙසා කරන වැඳ වැටීම. ඒ නිසා යතුමන් වහන්සේලාගේ දෙපා සිඹ
දෙපා ස්පර්ශ කළා නලල තියලා වැඳ වැටිලා ඉල්ලන්න පින්නතුනි අනේ ස්වාමීනි ඔබ වහන්සේලා මේ භුක්ති විඳින සුවය මට ලබා දෙන්න උදව් කරන්න කියලා. ඒ පණිවිඩය සඳහායි පින්නතුනි අපි මේ අනුශාසනාව සිද්ධ කළේ. මේ ධර්මදේශනාවෙන් යම්කිසි අප විසින් පැවැත්වීම නිසා අපට පෞද්ගලික ඔබගේ සිත තුළ යම් පැහැදීමක් ඇති වුණා නම් ඒ පැහැදීම පුද්ගල වශයෙන් කරන්න එපා. මේ ලෝකේ පහදින්න ඉන්නේ තනි පුද්ගල වශයෙන් එකම එක්කෙනයි. ඒ එකම එක්කෙනා ඔබ අප සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ වගේමයි පින්නතුනි ඔබ යම් නිශ්චිත දෙයකට පැහැදීම ඇති කරගත යුතු නම් ඒ පැහැදීම ඇති කරගත යුතු දෙය මේ ධර්මයේම පමණයි, පුද්ගලයන් නෙමෙයි. ඔබ අප කෙරෙහි පැහැදීමක් ඇති කරගත්තා නම් ඒ පැහැදීම විස්තාර්ථයෙන් ඇති කරගන්නට ආර්ය මහා සංඝරත්නය කියන පැහැදීමට දාන්න. අපිත් ඒ සංඝරත්නයේ කොටසක් නිසායි ඒ නිසා පෞද්ගලිකව අප කෙරෙහි ඇතිවෙන පැහැදීමක් කියන එක හෝ පෞද්ගලිකව අපි සරණ යාමක් කියන එක අපි කිසිසේත්ම පින්නතුලාගෙන් අපේක්ෂා කරන්නේත් නැහැ. ඒ වගේ දේවල් අපි කියන්න උත්සාහ වෙන්නේත් නැහැ. ඒ මොකද සරණ යා යුත්තේ බුදුරජාණන් වහන්සේ පමණක්ම නිසා. ඒ නිසා පින්නතුනි ඔබට මේ ධර්මයක් ශ්‍රවණය කරන්නට ඒ වගේම අපිට මේ විදිහට ධර්මයක් කියන්නට මේ ධර්මයේ දේශනා කරපු උතුමන් වහන්සේ ඒ අප සරණ ගිය අපගේම ශාස්ත්‍රුන් වහන්සේට මේ අනුශාසනාව සම්බුද්ධ පූජාවක් ලෙස පූජා කරමු. පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියන සිතුවිල්ල ඇති කරගන්න ඕනේ. ඒ විදිහට අපි මේ පූජාවක් පවත්වන්නේ අපගේ සිත තුළ මාන්නයක් ඇති නොවීම පිණිස කියන එකත් අපි සිහිපත් කරන්න කැමතියි. පින්නතුනි මේ කුණු වෙලා යන ශරීරය දරාගෙන මේක මේ ලස්සන විසිතුරු සිවුරු වලින් පොරවලා මේ කුණු වෙලා යන ශරීරයට තද ආලෝකයක් එල්ල කරලා දිලිසෙමින් රූපවාහිනියක් ඉදිරියේ පෙනී සිටලා ඒ රූපවාහිනියක් ඉදිරියේ පෙනී සිටිනකොට ගත්ත රූප රාමුවක් නැවත බලලා මොන සතුටක්ද. ඒ නිසා අපිට බලාපොරොත්තු අපේක්ෂා වැත්තේ නැහැ. ඒ නිසා පින්වතුන්ලට අපි කළා වූ අනුශාසනාව පරිද්දෙන් කොහේ හෝ ඉඳගෙන හරි මේ ජීවිතයේ අවසාන හුස්ම පොද පිට කරන්නට කලින් මම ඒකාන්ත වශයෙන් මාර්ගඵලයකට පැමිණෙනවා. ඒ සඳහා මේ සමත භාවනාවෙන් යම් රුකුලක් උදව් උපකාරයක් ඇත්තේ නම් ඒ උපකාරය මම නිවැරදි කර්මස්ථාන ලබා ගැනීමෙන් ලබා ගන්නවා කියලා හැම කෙනාම අදිෂ්ඨාන ප්‍රාර්ථනා ඇති කරගන්නට. ඒ එසේම වන්නට සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණයද සැලසේවායි කරුණා මෛත්‍රිය පූර්වාගමව අප මහා සංඝරත්නය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති.